හරි. එහෙනම් අපි පටන් ගමු. ඔයගලන්ට දැන් අද මම ගිය සතියේ කතා කරපු එකේ අන්තිමම කොටසට යන්න හදන්නේ. වෘත්තපාද කතාවේ අන්තිම දවස අද. ඊට පස්සේ අපි හෙට පටන් ගන්නවා සර්වසාමාන්‍ය කොටස. එතකොට දැන් අපි ගිය සතියේ මම ඔයගලන්ට ඔප්පු කර හිටියා අර මේ සුළු කෝණ නොවන මහා කෝණ වල ත්‍රිකෝණමිතික අනුපාත ගැන. ඒතර ඒ යටතේ phi ධන θ ගේ, ඒ වගේම phi බෙදීම 2 ධන θ ගේ, phi ඍණ θ ගේ, ඒ කියන්නේ 90 ධන θ ගේ, 180 ඍණ θ ගේ අනුපාත ඔප්පු කරලා පෙන්නනවා. මම ඔයගලන්ට කිව්වා ඊට පස්සේ එතනින් පස්සේ තියෙන කෝණ වගේක් මම දුන්නා phi ධන θ 3යි බෙදීම 2 ඍණ θ ඔය විදිහට ඒ ටික ගෙදරදී කරන්න කියලා. දැන් මම පොඩි වෙලාවක් කරන් ඒ ටික ටක් ගාලා ඔයගලන්ට කරලා පෙන්නන්න හදන්නේ. ඒක මේවා එකක්වත් ඔයගලන්ට විභාගෙදී ඔප්පු කරන්න හන්නේ නැහැ. නමුත් මේක විෂය නිර්දේශයේ කියලා තියෙන නිසා මම ඒකට වෙලාවක් අරන් ඔයගලන්ට ඒක කියා දෙනවා. හරි? හරි. මම තුන්වෙනියට කතා කරන්න යන්නේ මෙන්න මේ කෝණය phi ධන θ කෝණය සඳහා අනුපාත. හරි. එතකොට අපි ගන්න මේ වගේ සක්ෂය සහ y අක්ෂය. එතන අපි θ කියලා කෝණයක් ගන්නවා p කණ්ඩායමේ. මම මෙතන ගන්නවා xy කණ්ඩායම. මේක θ. හරි. ඒ වගේම දැන් මම මෙන්න මේ පැත්තට θ කෝණයක් මයින්නවා. එතන ගානට මේ විදිහට තමයි එන්නේ. මේ පැත්තට θ කෝණයක් මයින්නවා. එතකොට මෙතන තමයි p තියෙන්නේ. මම මෙතන කණ්ඩායමේ ගන්නවා x බා y බා කියලා. එතන අපි දන්නවා කෝණ මනින්නේ වුණාට දැන් මම මෙහෙම θ කෝණයක් ගත්තට කෝණ මනින්නේ අතර මෙතන ඉඳන්. එතන මේක තමයි කවුරු වෙන්නේද? phi ධන θ වෙන්නේ. හරිනේ. x අක්ෂයේ නම් ox අක්ෂයේ නම් තමයි කෝණ මනින්නේ. එතකොට ඒක phi ධන θ වෙනවා. හරි නේද? මම මෙතන නම්බරයක් ගහගත්තොත් මේක m සහ මේක n කියලා. අර වගේම තමයි කතන්දරේ. ඒතර මම මූලික අනුපාත තුන ලියා ගන්නවා. කවුද? sin θ. කවුද? y බෙදීම r cos θ. x බෙදීම r tan θ. y බෙදීම x. ඔය විදිහට. ඊළඟට හරිනේ. ඊළඟට මෙන්න මේ ත්‍රිකෝණ දෙක OMP ත්‍රිකෝණේ රූපේ පරිදි OMP ත්‍රිකෝණය හා OMP ත්‍රිකෝණය අංග සම වේ කියලා ලියා ගන්න. හරි. ඒතර මේ ත්‍රිකෝණ දෙක අංග සම. ඒතර අංග සම වෙච්ච ගමන් මේ අනුරූප පාද මොනවා වෙනවද? දිගින් සමාන වෙනවා. ඒතර මට එනවා OM සමානයි කියලා කාටද? ON ට. ඒතර මේ ON කියලා කියන්නේ x බාර් නේ. මේ දිග කියන්නේ x බාර් නේ. හැබැයි ඒක ඍණ කණ්ඩායමයක්. මේ ON කියන්නේ x. හැබැයි ඒක ධන කණ්ඩායම. ඒතර ඍණ කණ්ඩායමකේකුයි ධන කණ්ඩායමකේකුයි සමාන කරනකොට මම ඔයගලන්ට කිව්වා ඍණ කණ්ඩායමකේ සමාන කරන්න ඍණ වාරයක් ධන කණ්ඩායමකේට කියලා. දැන් මෙහෙම ලිව්වම තමයි මේ දෙක සමාන වෙන්නේ. x බාර් නිකම් x සමාන කරන්න බෑ. මොකද හේතුව මෙයා ධන කණ්ඩායමකයක්, මෙයා ඍණ කණ්ඩායමකයක්. මෙතන තියනාගේ ඍණ කණ්ඩායමකේ සමාන වෙන්නේ ඍණ කණ්ඩායමකේකුයි ධන කණ්ඩායමකේකුයි සමාන කරනකොට අර ධන කණ්ඩායමකේ ඍණෙන් වැඩි කරලා ඍණ කණ්ඩායමකට සමාන කරන්න පුළුවන් ඔයගලන්ට. පැහැදිලි නේද? හරි. ඊළඟ මේ pm සමාන වෙනවා pn ට. ඒකේ තර කතාවම වෙනවා. මේ තියෙන්නේ y, ඒක ධන දිගක්. මේ තියෙන y බා, මෙන්න මෙතනනේ y බා තියෙන්නේ. ඔය. ඒක ඍණ දිගක්. නේ? ඒතර y බා සමාන වෙන්න ඕනේ y ට දිගින්. හැබැයි y බා මම සමාන කරන්නේ ඍණ වාරයක් y ට. හරිනේ. y බා සමාන කරන්නේ කාටද? ඍණ වාරයක් y ට. මොකද හේතුව මෙයා ධන දිගක්, මෙයා ඍණ දිග මම සමාන කරනවා ඍණ දිග සමාන කරනවා ඍණ වාරයක් ධන දිගට. හරිනේ? හරි. දැන් උතන මම මෙන්න මේ phi ධන θ සඳහා අනුපාත ලියනවා. ඒතර අනුපාත ලියවිල්ලේ කිසිම කතන්දරයක් නැහැ. මොකද අපි ලියන්නේ එතන තියෙන y කණ්ඩායමකේ බෙදෙනවා r ගෙන් එච්චරයි. ඒතර y බා මෙතන මෙන්න මේ කෝණේ අනුපාත නම් ඕනි. මෙන්න මේ තොරවල තියෙන y කණ්ඩායමකේ r ගෙන් බෙදන්න ඕනේ. හරිද? ඒතර y බා බෙදීම r. ඒතර y බා කියලා මම ගත්තේ ඍණ y. ඍණ y බෙදීම r, ඒ කියන්නේ ඍණ වාරයක් sin θ. හරිද? sin phi ධන θ සමාන වෙන්නේ කාටද? ඍණ වාරයක් sin θ. ඊළඟ cos phi ධන θ. එතකොට මොකක්ද වෙන්නේ? එතන තියෙන x කණ්ඩායමකය x බා බෙදෙනවා r ගෙන්. හැබැයි x බා සමාන වෙන්නේ ඍණ x. ඒතර ආයි මෙතනින් එන්නේ ඍණ වාරයක් x බෙදීම r කියලා කියන්නේ cos θ ම තමයි. ඔය ඍණ වාරයක් cos θ. ඊළඟ tan phi ධන θ. එතන තියෙන y කණ්ඩායමකේ බෙදලා එතන තියෙන x කණ්ඩායමකේ. එතන y බා බෙදීම
x bar. එතන y bar කියලා කියන්නේ ඍණ y, x bar කියන්නේ ඍණ x. එතන මේ ඍණයි ධන වෙනවා. y බෙදීම x කියලා කියන්නේ ආයි කවුද? tan theta. ඔන්නෝම අනුපාත තුන එනවා අපිට. හරි. එතන sin phi ධන theta කියන්නේ කවුද? ඍණ වාරයක් sin theta. cos phi theta කියන්නේ කවුද? ඍණ වාරයක් cos theta. tan phi ධන theta කියන්නේ කවුද? නිකම්ම tan theta. හරි. එතන ඔය විදිහට අපිට අනුපාත තුන හදාගන්න පුළුවන්. හරි නේද? අපිට අත්දලා ලියනවා. හරි විනාඩි දෙකක් විතර දෙන්නේ. කොට ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. අපිට ගණන් හදන්න ඕනේ මේක ඉවර කරන්න. ටක් ගාලා ලියා ගන්න. හරි. නේද? මට ලියා ගන්න වෙනවා හැබැයි ඈ. ගොඩක් වෙලාව දෙන්න බෑ. මම මේ ඔයාලට ඔප්පු කරලා පෙන්නන්න ඕන නිසා තමයි මේ පෙන්නන්නේ. හරි. ඒතර ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්න ඕනේ. ඔයගොල්ලෝ ඇත්තට මොකද වෙන්නේ කියලා දන්නවනේ. නැත්නම් අර සූත්‍ර ටිකක් ලියාගෙන කටපාඩම් කරගෙන ගණන් හදන්නයි ඔයගොල්ලෝ යන්නේ හැම වෙලාවෙම. ඒක වළක්ව ගන්න තමයි මේ ඔයගලන්ට මේ ඇත්තට මොකද වෙන්නේ කියලා මම මේ පැහැදිලි කරන්න යන්නේ. හරි. ඊළඟට අංක 4 3.5 බෙදීම 2 ඍණ θ. කෝණේ
අනුපාත. හරි 3.5 බෙදීම 2 ඍණ θ කෝණයේ අනුපාත. එතකොට මම ඒ සඳහා ගන්නවා. එතකොට දැන් අර විදියම තමයි. මුලින්ම θ කෝණයක් ගන්නවා. खंडांक xy m කියලා ගන්නවා. ඊළඟ මෙන්න මේ පැත්තට θ කෝණයක් මනිනවා. මේ පැත්තට. ඉතින් खंडांक x බා y බා කියලා ගන්නවා. මේක n කියලා ගන්නවා. හරිනේ. මේ පැත්තට θ. ඒතර ඒ පැත්තට θ කෝණයක් ගත්තම මේ සම්පූර්ණ කෝණය මෙතන ඉඳන් මෙතෙන්ටම 3.5 බෙදීම 2 එහෙම නැත්නම් 270යි. ඒකෙන් θ කෝණයක් අඩු වෙච්ච එකක් තමයි එන්නේ. මෙන්න මෙතෙන්ට කෝණය නෙමෙයි. මේ ටික තමයි කෝණය. මම මේ භ්‍රමණාක්ෂය ගාවට තියෙන කෝණය. ඒතර මේකේ ඉන්නේ 3.5 බෙදීම 2 ඍණ θ. හරිනේ. අර මේ කතාව අරකම තමයි. sin θ y බෙදීම r cos θ x බෙදීම r tan θ y බෙදීම x. ඉතින් මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. රූපේ පරිදි OPM ත්‍රිකෝණය හා OPN ත්‍රිකෝණය අංග සම වේ. හරි. එහෙනම් මේ පාද අනුරූප පාද සමානයි. ඒතර OM සමාන වෙන්නේ හැබැයි මේ පාර කාටද? ON ට. මේ. ඒතර OM ON ට සමානයි. OM කියලා කියන්නේ x. හැබැයි ON කියලා කියන්නේ y බා. මේ y දිගක් නෙමෙයි. මේ දිගට වැල් දෙක තමයි සමාන වෙන්නේ. ඒතර මේ දිග y බා. මෙතනගේ y බානේ. ඒතර y බා තමයි සමාන වෙන්නේ කාටද? x ට. හැබැයි y බා කියන්නේ ඍණ දිගක් නේ. y බා කියන්නේ ඍණ දිගක්, x කියන්නේ ධන දිගක්. ඒතර එහෙමනම් මම මොකද කරන්න ඕනේ? y බා සමාන කරන්න ඕනේ ඍණ වාරයක් x ට. හරිද? y බා සමාන කරන්න ඕනේ කාටද? ඍණ වාරයක් x ට. ඒ වගේම pm සමාන වෙනවා pn ට. හැබැයි pm කියලා කියන්නේ y ට, pn කියලා කියන්නේ x බාට. මෙන්න මෙතනට. මේකනේ x මේකනේ pn කියන්නේ x බා නේ. x බා සමාන වෙන්නේ ඒතර කාටද? y ට. හැබැයි අර කතාව වෙනවා. මොකද්ද? x බා කියන්නේ ඍණ දිගක්, y කියන්නේ ධන දිගක්. ඒතර මේ පැත්තේ තියෙන මේ xy කොහොමද ධනයි. හරිනේ. එතකොට x බා එහෙනම් මම සමාන කරන්න ඕනේ කාටද? ඍණ වාරයක් y. ඍණ වාරයක් y. හරිනේ. පැහැදිලි නේද? හරි. y බා මෙන්න මේ දිගවල දෙක සමානයි. ඒතර මේ තියෙන y බා, මේ තියෙන x. හැබැයි x කියන්නේ කොහොමද? මේ පැත්තේ තියෙන xy දෙන්න ධනයි. මේ y බා ඍණයි. ඒතර y බාව සමාන කරන්නේ ඍණ වාරයක් x. හරිනේ. දැන් පැහැදිලි යෝගන්න නේද? එතකොට sin 3.5 බෙදීම 2 ඍණ θ ලියනවා. එතකොට ඒක ලියන්න වෙන මොකුත් බලන්නේ නැහැ. මෙතන තියෙන මෙන්න මෙතන කණ්ඩායමේ තමයි බලන්නේ. y බා sin ලියන්නේ y කණ්ඩායමේ. y බා බෙදීම r. එච්චරයි. y බා කියන්නේ හැබැයි ඍණ x නේ. එතකොට ඍණ වාරයක් x බෙදීම r කියලා කියන්නේ cos θ මේ. ඒක sin 3.5 බෙදීම 2 ඍණ θ කියන්නේ ඍණ cos θ. ඊළඟට cos 3.5 බෙදීම 2 ඍණ θ. එතන මෙතන බලන්න ඕනේ cos කියන්නේ කොහොමද? x කණ්ඩායමකේ බෙදෙනවා කාගෙන්ද? r ගෙන්. x බා බෙදීම r. හැබැයි x බා කියන්නේ ඍණ y. එතන ඍණ වාරයක් y බෙදීම r කියන්නේ sin θ. ඊළඟට tan 3.5 බෙදීම 2 ඍණ θ. එතකොට tan ලියන්නේ y කණ්ඩායමකේ බෙදෙනවා x කණ්ඩායමකේ. y බා බෙදීම x බා. හැබැයි y බා කියලා කියන්නේ ඍණ x. x බා කියන්නේ ඍණ y. ඍණ ධන වෙනවා. එතකොට x බෙදීම y කියන්නේ මේ y බෙදීම x තමයි tan θ. එතකොට x බෙදීම y කියන්නේ ඒක උඩට මාරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කවුද? cot θ. හැබැයි ධන මේ ඍණ ධන වෙනවා. හරි නේද? y බෙදීම x නේ tan θ. මෙතන තියෙන්නේ x බෙදීම y. ඒ කියන්නේ උඩට මාරු වෙලානේ. ඒ කියන්නේ එකකට tan θ. ඒ කියන්නේ කවුද? cot θ. හරිනේ cot θ තමයි එන්නේ. හරි නේද? හරි. එතකොට ධන cot θ. එතකොට sin 270 වෙන data කියන්නේ ඍණ cos θ. cos 270 වෙන data කියන්නේ ඍණ sin θ. tan 270 වෙන data කියන්නේ ධන cot θ. විදිහට එනවා. හරි නේද? හරි. අපිට ගන්න.
ඒක නම් මම ඉස්කෝලේ පටන් ගත්ත ගමන් එක්සෑම් තියෙනවා කියන එක නම් මම හරියටම දන්නේ නැහැ පුතා මේ මොකද මේ දවස්වල අපි 13 වසරේ එක්සෑම් යන්නේ. ඒගොල්ලන්ට දෙගොල්ලන්ට මේකට එක්සෑම් තියන්නේ නැහැ. 13 වසරේ එක්සෑම් එකත් මේ සිකුරාදානේ පටන් ගන්නෙ. මේ සිකුරාදා තමයි පටන් ගන්නෙ. ඒ සිකුරාදා කලින් තියෙනවා කම්බයින් මැස් පටන් ගන්න සිකුරාදා. එතකොට ඒ නිසා මට හරියටම කියන්න අමාරුයි ඒගොල්ලන්ට හරියටම පටන් ගත්ත ගමන්ම එක්සෑම් එක තියෙනවා කියලා. හරි. කොහොමද ඉතින් ආයෙ නිවාඩු දෙන්න කලින් එක්සෑම් එක තියයි. මේක හරි නේද? ඉක්මනට ලියා ගන්න. දැන් ඔයාලට මේක ලියා ගන්න බැරි නෝ. කොහොම වුණත් වීඩියෝ එක දානවා නේද? හරිද? අංක 5 3යි 5 බෙදීම 2 ධන තීටා කෝණයේ අනුපාත. හරිද 3යි 5 බෙදීම 2 ධන තීටා කෝණයේ අනුපාත. හරි. ඒකත් අර වගේ තීටා කෝණයක් ගන්නවා. m විතර කණ්ඩායමක xy r මම මේ පැත්තට තීටා කෝණයක් මයින්නවා දැන්. හරිද? මේ පැත්තට තීටා කෝණය. එතකොට මෙතන කණ්ඩායම ගන්නවා x y වගේ. හරි. එතකොට මේක මම n කියලා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් මගේ කෝණය වෙන්නේ. එතකොට මෙන්න මේක. මේ සම්පූර්ණ කෝණය. ඒක කීයක් වෙනවද එතකොට? 3යි 5 2යි මෙතන එක 270යි 270 ධන තීටා වෙනවා මේ. 3යි 5 බෙදීම 2 ධන තීටා. 3යි 5 බෙදීම 2 ධන තීටා වෙනවා. හරි. දැන් අපි අර ටික ලියාගෙන අපි ටැග් ගන්න පටන් ගන්නවා. sin තීටා වෙන්නේ කවුද එතකොට? මේ r නේ. y බෙදීම r cos තීටා වෙන්නේ x බෙදීම r tan තීටා වෙන්නේ y බෙදීම x. දැන් බලනවා රූපේ පරිදි OPM ත්‍රිකෝණය හා OPM ත්‍රිකෝණය අංග සම වේ. sin 3යි 5 බෙදීම 2 ධන තීටා ලියනවා. එතකොට කොහොමද ලියන්නේ? ඒ අපි කෝණ අනම්මන කතාව නෑ. මෙතන භ්‍රමණාක්ෂයේ කෙරවල මෙන්න මෙතන. කවුද y කණ්ඩායමකේ බෙදෙනවා කාගෙන්ද? r ගෙන්. එතකොට y බා බෙදීම r ආසු. සම්බන්ධතාවය හදාගත්තේ නෑ. දිගවල නේද? එතකොට මේකෙත් එන්නේ මොකද්ද? OM බෙදෙනවා කාගෙන්ද? sorry ON සමාන වෙනවා ON ට. OM කියලා කියන්නේ x ON කියන්නේ y බා. y බා සමාන වෙන්නේ ඍණ x. මොකද y බා කියන්නේ ඍණ දිගක් මේක ධන දිගක්. හරිනේ. ඊළඟට සමාන වෙන්නේ pm ට. හැබැයි දැන් බලන්න දැන් x බා කියලා කියන්නේ මෙන්න මෙතන කණ්ඩායමේ. ඔය මෙන්න මේක නේ. ඒතර මේ y මෙයා x බා මේ. ඒතර y කියන්නේ ධන දිගක් x බාත් මොකද්ද? x බාත් ධන දිගක්. ඔය එහෙනම් මොකද වෙන්නේ? මේ දිගවල දෙක තමයි සමාන වෙන්නේ. ඒතර x බා සමාන වෙනවා කියන්නේ කාටද? y. අය ඒක මොකක් වෙන්නේ නැද්ද? එන්නේ වැඩි වෙන කතාවක් වෙන්නේ නැහැ. මොකද x බා කියන්නේ ධන කණ්ඩායමක් y කියන්නේ මොකද්ද? ධන කණ්ඩායම. දෙකම ධන කණ්ඩායම. පැහැදිලිද? හරි. එහෙනම් අපි දැන් හරි. දැන් අපි ලියනවා sin 3යි 5 බෙදීම 2 ධන තීටා. එතකොට කවුද y බා බෙදීම r. y බා කියන්නේ කවුද? ඍණ x. එතකොට ඍණ වාරයක් x බෙදීම r කියන්නේ කවුද? cos තීටා. cos 3යි 5 බෙදීම 2 ධන තීටා. එතකොට cos කියලා කියන්නේ කවුද? මෙතන x කණ්ඩායමකේ බෙදෙනවා r ගෙන්. x බා බෙදීම r. හැබැයි x බා කියන්නේ නිකම්ම y.
y බෙදීම r කියලා කියන්නේ sin θ. tan 3/5 බෙදීම 2 ධන θ. එතන y bar බෙදීම x bar. y bar කියලා කියන්නේ ඍණ x, x bar කියන්නේ y. එතන ඍණ x බෙදීම y. එතන y බෙදීම x tan θ. එහෙනම් මේක අනිත් පැත්ත ඍණ වාරයක් හැබැයි. එතන tan 3/5 බෙදීම 2 ධන θ කියන්නේ මොකද්ද? ඍණ වාරයක් cot θ කියන්නේ. පැහැදිලි ඍණ වාරයක්. හරි. ටක් ගාලා ලියන්න.
හරි නේද මේක? හරි මේක මම කරනවා. හරි ඔයගොල්ලන්ට දැන් මේක ලියා ගන්න බැරි දැන් මම මේ දෙන වෙලාව ප්‍රමාණවත් නැත්තම් ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා ඒක හදා ගන්න. හැබැයි මේවා අතිශය වැදගත් දේවල්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්නවා නම් මේක හරියට ඉගෙන ගන්නවා නම් ඔයගොල්ලන්ට ඕන වෙන දේවල් මේ. හරි. දැන් ඔයගොල්ලෝ නිකන් අර කටපාඩමින් ගණන් හදන්න නම් බලාපොරොත්තු වෙන්නේ මේවෙන් වැඩක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ හරියටම මේක සබ්ජෙක්ට් එක තේරුම් ගන්නවා නම් ඔයගොල්ලන්ට මේක ඕනි වෙනවා. හරි. ඒ කියන්නේ ඔයගොල්ලෝ අතරම ඉගෙන ගන්නවා වෙනවා එතකොට. හරි. හරි. ඊළඟට මම දැන් කතා කරන්නේ 2.5 ඍණ තීටා කෝණය. ඒතකොට මම මේ පැත්තට තීටා කෝණයක් මන්නවා. හරි. ඒතර මේක ගානට මෙතෙටමයි එන්නේ. මේ පැත්තට තීටා කෝණයක්. ඒතර මම මේ පැත්තට තීටා කෝණයක් මැන්නම මේ සම්පූර්ණ කෝණය මෙතන ඉඳන් කෝණ මනින්නේ. සම්පූර්ණ කෝණය එන්නේ මේක. ඒතර මෙතන ඉඳන් මෙතෙන්ටම 2.5. ඒතර ඒකෙන් තීටා කෝණයක් අඩු වෙලා එන එකක් තමයි එන්නේ. හරි. ඒතර මම මෙතන අඩු ගන්නේ x bar y bar කියලා. හරි මේක r මේකත් r. හරිනේ. පැහැදිලිද? හරි. එතකොට මම මූලික අනුපාත තුන ලියා ගන්නවා sin θ y බෙදීම r cos θ x බෙදීම r tan θ y බෙදීම x කියලා. ඊළඟට මම අර ත්‍රිකෝණ දෙකම ගන්නවා. මම මේක එනුත් මෙතෙන් තමයි වැටෙන්නේ. හරි. ඒතකොට රූපේ පරිදි OPM ත්‍රිකෝණය හා OPN ත්‍රිකෝණය අංග සම වේ. හරිනේ. එතකොට දැන් අනුරූප පාද සමාන කරනවා. එතකොට මට එනවා OM ට ON සමාන වෙන්නේ. මේ දෙකම OM ON නේ. එක තමයි තියෙන්නේ. එතකොට මේකේ කණ්ඩායමක x මේකේ කණ්ඩායමක x bar දෙකම ධනයි. කොහොම වෙන්නේ එතකොට? නේ x උයි x bar. ඒ වගේම PM ට PM. එතකොට මෙතන කණ්ඩායමකේ y bar අරය y. හැබැයි y bar ඍණයි. y bar ඍණ කණ්ඩායමකයක්. හරි. හැබැයි y ධන කන්න. ඒතර y bar එහෙනම් සමාන කරන්න වෙන්නේ කාටද? ඍණ වාරයක් y ට. දැන් අනුපාත ලියනවා 2.5 ඍණ θ ට. ඒතර sin 2.5 ඍණ θ y bar බෙදීම r. ඒතර y bar කියන්නේ ඍණ y. ඒතර මට එන්නේ ඍණ sin θ. ඊළඟට cos 2.5 ඍණ θ x bar බෙදීම r. x bar කියන්නේ i x මයි. ඉතින් i ඉන්නේ cos θ. right cos 2.5 ඍණ θ කියන්නේ කවුද? cos θ තමයි. පැහැදිලිද? ඊළඟට tan 2.5 ඍණ θ. එතකොට y bar බෙදීම x bar. එතකොට මට එන්නේ y bar කියන්නේ ඍණ y, x bar කියන්නේ x. ඍණ වාරයක් y බෙදීම x කියන්නේ tan θ. ඔය විදිහට එනවා. හරි නේද? ඔය විදිහට එනවා. අපිට ගන්න.
මනට ලියා ගන්න. නේද? ऋण थीटा कोणीय अनुपात ऋण थीटा දැන් මේ බලන්න දැන් මේ ඍණ θ කියන කෝණයක් අපි කොහොමද මනින්නේ? අපි මේ ඍණ θ කියන කෝණය මනින්නේ දකුණු අත පැත්තටනේ. ඍණ θ කියන කෝණය මනින්නේ දකුණු අත පැත්තට. අපි දන්නවා වම් අත පැත්තට මැන්නොත් ඒවා ධන කෝණ, දකුණු අත පැත්තට මැන්නොත් ඒවා මොනවද? ඍණ කෝණ. එතකොට දැන් මම θ මේක නම් θ ඍණ θ වෙන්නේ මේකනේ. හරි. ඒ ගන්නටනේ. මේක අනුව තමයි මම මනින්නේ. මේක නම් θ මේක ඍණ θ. හරි. එතකොට ඔයාලට පේනවා මේ ඍණ θ කියන කෝණයක් මම මැන්නහම ඒ වෘත්තපාද මේ මගේ භ්‍රමණාක්ෂය OP කියන භ්‍රමණාක්ෂය තියෙන්නේ අර 2යි ෆයි ඍණ θ කෝණය මැන්නාම තියෙන තැනමයි මේ. මෙතනමනේ තියෙන්නේ. ඒක භ්‍රමණාක්ෂය තියෙන තැන අනුවනේ අපි අනුපාත ලියන්නේ. හරිනේ මයින කෝණය අනුව නෙවෙයිනේ. අන්තිමට භ්‍රමණාක්ෂය නතර වෙලා තියෙන තැන x කණ්ඩායමකයි y කණ්ඩායමකයි තමයි අපි අනුපාත ලියන්න පාවිච්චි කරන්නේ. නේද? එහෙමනම් ඍණ θ කියන කෝණය උත්තර ටික නැත්නම් ඍණ θ කියන කෝණයේ ත්‍රිකෝණමිතික අනුපාත මේ 2යි ෆයි ඍණ θ කියන කෝණයේ ත්‍රිකෝණමිතික අනුපාත වලට මොකක් වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ නේ. ඒතර මම මේක ලියනවා. මේ බලන්න. රූපේ පරිදි ඍණ θ කෝණයේ ත්‍රිකෝණමිතික අනුපාත 2යි ෆයි ඍණ θ කෝණයේ ත්‍රිකෝණමිතික අනුපාත වලටම සමාන වෙයි. හරිනේ. ඒ කියන්නේ අපි මනින කෝණය කීයද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. අදාළ වෙන්නේ අපි අන්තිමට භ්‍රමණාක්ෂය කීයද නතර කරගන්නේ කොතනද කියන්නේ. මොකද එතන කෙරවලේ තියෙන කණ්ඩායමනේ අපි ත්‍රිකෝණමිතික අනුපාත ලියන්න පාවිච්චි කරන්නේ. එතකොට ඍණ θ මේක θ නම් ඍණ θ කියන කෝණය මැන්නම තියෙන තැනමයි 2යි ෆයි ඍණ θ කෝණය මැන්නහම තියෙන්නේ. අනු භ්‍රමණාක්ෂය. එහෙමනම් ඍණ θ ගේ අනුපාතයි 2යි ෆයි ඍණ θ ගේ අනුපාතයි දෙකම මොකක් වෙන්න ඕනද? එකම වෙන්න ඕනේ නේ. එහෙනම් ඔන්න මම ලියනවා sin ඍණ θ. කොහොමද ලියන්නේ එතකොට? sin ඍණ θ ගෙන් එන්නේ මෙන්න මේ උත්තරේමයි. මේකමයි. ඒ කියන්නේ කවුද? ඍණ වාරයක් sin θ. ඒතර cos ඍණ θ ගෙන් එන්නේ මේ උත්තරේමයි. මොකද්ද? නිකම්ම cos θ. හරිනේ. tan ඍණ θ ගෙන් එන්නේ
tan 2යි ඍණ θ ට ආපු උත්තරේ එනවා. ඒතර tan ඍණ θ සමාන වෙනවා කාටද එතකොට? ඍණ වාරයක් tan θ. දෙකයි. පැහැදිලිද? එතකොට 2යි 360 ඍණ θ ගේ අනුපාත සහ ඍණ θ ගේ අනුපාත කියන දෙකම එකමයි. ඇයි? භ්‍රමණාක්ෂයේ එකම තැන තියෙන්නේ. මේක θ නම් 2යි ඍණ θ තියෙන තැනමයි ඍණ θ තියෙන්නේ. පැහැදිලිද? එහෙමනම් ඍණ θ ට අනුපාත කියලා අපි හදාගන්නේ අර 2යි ඍණ θ ට ගත්ත අනුපාත ටිකමයි. ඒතර sin ඍණ θ කවුරු වෙනවද? ඍණ වාරයක් sin θ වෙනවා. cos ඍණ θ මොකක් වෙනවද? නිකම්ම cos θ වෙනවා. tan ඍණ θ මොකක් වෙනවද? ඍණ වාර. මේක අතිශය වැදගත්. මේ ඍණ කෝණ අතිශයම වැදගත්. හරි? ඒතර ඔයගොල්ලෝ එන විදිය දැනන් ඉන්න එකත් හොඳයි. ඊට පස්සේ මේවා පාවිච්චි කරනකොටත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හරියටම මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. අපි ටැග් ගාලා මේක ලියා ගමු. හරි නේද? ඉතින් අන්තිමටම 2යි පයි ධන θ 2යි පයි ධන θ කෝණයේ අනුපාත. ඔයගොල්ලෝ මේක ලියා ගන්න වෙලාව මදි නම් ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා හදා ගන්න මේ ටික. හරි? ඒක මේ නෝට් එක ඔයගොල්ලෝ හොඳට ලස්සනට හදා ගන්න. ඒතර ඔයගොල්ලන්ට මේකෙන් ලොකු දෙයක් හම්බ වෙයි. ඒතර ඉගෙන ගන්නකොට ලේසි මේක. හරි? මොකද ත්‍රිකෝණමිතිය කියන එක ඔයගොල්ලන්ට ආයෙ ඉස්සරහට ඉගෙන ගන්නත් නැහැ.
හරි කැම්පස් ලෙවල් එකේ ඉගෙන ගන්න දෙයක් නැහැ මේ ඔක්කොම උගන්වනවා. හරි. එතකොට ඔන්න OP. ඒතර මේක θ නේ. ඒතර දෙකයි මෙතන කණ්ඩායමේ xy. හරි මෙයා. ඒතර 2යි 5 ධන θ වුණාම වෙන්නේ 2යි 5 මෙතනින් පටන් ගන්නේ 2යි 5 භ්‍රමණය වෙලා ආයි θ භ්‍රමණය වෙනවා. ඒතර මේකනේ 2යි 5 ධන θ කියන්නේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා 2යි 5 ධන θ සහ θ කියන්නේ එකම තැන තියෙනවා. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද 2යි 5 ධන θ කෝණයේ අනුපාත හා θ කෝණයේ අනුපාත එකම වේ. හරි. ඒතර 2යි 5 ධන θ කියන්නේ නැවත θ තමයි. හරි. එහෙනම් sin 2යි 5 ධන θ සමාන වෙනවා කාටද? නිකම්ම sin θ. cos 2යි 5 ධන θ සමාන වෙනවා කාටද? නිකම්ම cos θ. tan 2යි 5 ධන θ සමාන වෙනවා නිකම්ම tan θ. හරි. 2යි 5 ධන θ આવොත් අර θ අනුපාතම තමයි එන්නේ. 2යි 5 ධන θ. sin 2යි 5 ධන θ sin θ, cos 2යි 5 ධන θ cos θ, tan 2යි 5 ධන θ tan θ. හරි. අපිට ගාලා යනවා. නේද? දැන් ඔයගලන්ට පොඩ්ඩක් මම මේ කියා දුන්න දේවල් ටික සාරාංශ කරන්නයි හදන්නේ. හරිද? මේ කියා දුන්න දේවල් ටික සාරාංශයක් විදිහට ඉදිරිපත් කරන්න හදන්නේ. සාරාංශය. හරිද? දැන් මෙන්න මෙහෙම කතාවක් තමයි උනේ. අපි බලමු දැන් මේ කෝණ වර්ග කීපයක් ගැන අපි මෙතනදී කතා කරා. මෙන්න මෙහිම. මම θ කියලා කෝණයක් ගත්තොත් මේ ආකාරයට මෙතනින් θ කියලා කෝණයක් මැන්නොත් මෙතනින් θ කියලා කෝණයක් මැන්නොත් මෙන්න මේ කෝණය මං කීයයි කියලා ගත්තද 5 බෙදීම 2 ඍණ θ කියලා ගත්තා. ඒක අනුරූප කෝණ. හරිනේ. 5 බෙදීම 2 ඍණ θ. ඊළඟට මෙතනින් θ කෝණයක් මැන්නොත් මම ගත්ත මේ කෝණය කීයයි කියලාද 5 බෙදීම 2 ධන θ කියලා. ඒ වගේම මෙතනින් θ කෝණයක් මැන්නොත් මම ගත්තා මෙන්න මේ කෝණය 3යි 5 බෙදීම 2 ඍණ θ කියලා. ඒ වගේම මෙතනින් θ කෝණයක් මැන්නොත් මම ගත්තා මෙන්න මේ කෝණය 3යි 5 බෙදීම 2 ධන θ කියලා. හරිනේ. දැන් මම මේ ලකුණු කරපු කෝණ හතරම y අක්ෂයෙන් එහෙ මෙහෙ වෙන කෝණ නේ. ඒතර 90න් θ කෝණයක් අඩු වෙනවා, 90 වලට θ කෝණයක් එකතු වෙනවා, 270 න් θ කෝණයක් අඩු වෙනවා, 270 ට θ කෝණයක් එකතු වෙනවා.
හරිනේ. එතකොට කතාව මේකයි. මේ අනුපාත තුන sin θ හරි cos θ හරි tan θ හරි. දැන් මෙන්න මෙතනින් ආවනේ sin 90 ඍණ θ කියලා පොරන වගේක් මේ පළවෙනි උත්පාදයට වැටෙන sin 90 ඍණ θ cos 90 ඍණ θ tan 90 ඍණ θ මෙන්න මේක අනුපාත තුනක් ආවා. ඒ වගේම මේක 90 ධන පැන්නට පස්සේ මේ පැත්තට ඔයගලන්ට මෙන්න මෙහිම අනුපාත තුනක්. හරිනේ. sin 90 ධන θ cos 90 ධන θ සහ tan 90 ධන θ කියලා තුන් දෙනෙක්. හරි. මෙතනින් ආවා sin 270 ඍණ θ cos 270 ඍණ θ සහ tan 270 ඍණ θ කියලා කොන තුනක්. හරිනේ. හරි. මෙතනින් ආව 270 ධන θ sin 270 ධන θ cos 270 ධන θ tan 270 ධන θ කියලා. එතන මේ සියලුම කෝණ මම මේ ලකුණු ගන්න තියෙන සියලුම කෝණ හැරෙන්නේ කියලා අඩු වෙනවා හරි එකතු වෙනවා හරි වෙන්නේ 90 ඔත්තේ ගුණාකාර මේ y අක්ෂය. මේක 90න් හැරෙන්නේ 90ට අඩු ඍණ 90 ධන 270 ඍණ ඒක y අක්ෂය තමයි ප්‍රධාන අක්ෂය කරගෙන තියෙන්නේ. එතකොට මේවෙන් එන උත්තර අනිවාර්යයෙන්ම cos වලින් එන්නේ. sin cos වෙනවා. cos එන්නේ sin වලින්. tan එන්නේ cot වලින්. මෙතනත් එහෙමයි. sin එන්නේ cos වලින්. cos එන්නේ sin වලින්. tan එන්නේ cot වලින්. මෙතනත් එහෙමයි. sin එන්නේ cos. cos එන්නේ sin වලින්. tan එන්නේ cot වලින්. මෙතනත් එහෙමයි. sin එන්නේ cos වලින්. cos එන්නේ sin වලින්. tan එන්නේ cot වලින්. ඒ කියන්නේ මේ අඩු වෙනවද එකතු වෙනවද කියන එක අදාළ නැහැ. ඍණද ධනද කියන එක. මේ හැරෙන කෝණය y අක්ෂේ නම් මේ හැරෙන කෝණේ 90 ඔත්තේ ගුණාකාරයක් නම් y අක්ෂය කියලා කියන්නේ හැම වෙලාවෙම 90 ඔත්තේ ගුණාකාර. මේ 90 වරක් 1 90 වරක් 2 90 වරක් 3 90 වරක් 3. හැරෙන කෝණය y අක්ෂේ නම් එහෙම නැත්නම් 90 ඔත්තේ ගුණාකාරය නම් මේ කෝණේ අඩු උනත් එකයි එකතු උනත් එකයි මේ ඍණ ලකුණ ගන්නේ නැහැ. මෙන්න මේ අඩු වෙච්ච හැරි එකතු වෙච්ච හැරි කෝණේ cos අගය තමයි sin වලින් එන්නේ. cos වලින් එන්නේ sin. tan වලින් එන්නේ cot. මේ හතර මෙහෙම. හරිද? ඊළඟට අපි තව වැඩක් කරනවා. ඒ වැඩේ තමයි මේ මෙන්න මේ කෝණය මේ අපි ආපුත්තර නෙවෙයි මේ තියෙන කෝණය තියෙනවා මේ 90 ඍණ θ. මේ 90 ඍණ θ කියන කෝණයේ තියෙන වෘත්තපාදේ බලන්න. දැන් මේ 90 ඍණ θ කියන කෝණයේ වෘත්තපාදේ මොකක්ද? පළවෙනි වෘත්තපාදේ. ඒ පළවෙනි වෘත්තපාදේ නම් එන්නේ කෝණයේ තියෙන වෘත්තපාදේ මෙන්න මෙයාගේ ලකුණ බලන්න. ආපුත්තර නෙවෙයි. හරිද? මෙන්න මේ කෝණයේ තියෙන වෘත්තපාදේ බලනවා. ඒකට අදාළ මෙයාගේ ලකුණ බලන්න. හරිනේ. එතකොට මෙයා ධනයි. පළවෙනි වෘත්තපාදේනේ. මේකත් ධනයි. මේකත් ධනයි. හැබැයි මේකට ආවම මේක දෙවෙනි වෘත්තපාදේ. දෙවෙනි වෘත්තපාදේ sin නම් ධනයි. හැබැයි දෙවෙනි වෘත්තපාදේ cos ඍණයි. ඒක ඍණ ලකුණක් එනවා. ඒ වගේම දෙවෙනි වෘත්තපාදේ tan ඍණයි. ඒතකොට tan ටක් වෙනවා ඍණ ලකුණ. හරිනේ. ඔය විදිහට. ඊළඟ මේක තුන්වෙනි වෘත්තපාදේ. තුන්වෙනි වෘත්තපාදේ sin ඍණයි. තුන්වෙනි වෘත්තපාදේ cos ඍණයි. තුන්වෙනි වෘත්තපාදේ tan ධනයි. එතන මෙතන එන ධන ලකුණ. මේක බෑවම හතරවෙනි වෘත්තපාදේ. හතරවෙනි වෘත්තපාදේ sin ඍණයි. හතරවෙනි වෘත්තපාදේ හැබැයි cos ධනයි. හතරවෙනි වෘත්තපාදේ tan ඍණයි. ඔන්න ඔහොම. දෙකක්. පැහැදිලිද? ඔයගොල්ලන්ට කෙටියෙන් මේක කරන්න පුළුවන්. මොකක්ද? හැරෙන කෝණය 90 ඔත්තේ ගුණාකාරයක් නම් ඕගොල්ලන්ට sin එන්නේ cos කියලා, cos එන්නේ sin කියලා, tan එන්නේ cot කියලා. හැමදාම එහෙමයි. ඊළඟ මෙන්න මේ කෝණයේ තියෙන වෘත්තපාදේ වලලා ඒ වෘත්තපාදයේදී මෙන්න මේ පිටිපස්සේ ඉන්න එක්කෙනාගේ ලකුණ මෙතනින් දාගන්නවා. පිටිපස්සේ ඉන්න එක්කෙනාගේ. ඒ කියන්නේ කෝණේ ගාවෙන් කෝණේ දාලා තියෙන එක්කෙනා. මේ කෝණේ දාලා තියෙන කෙනෙක් ඉන්නවනේ. මේ කෝණේ දාලා තියෙන එක්කෙනාගේ ලකුණ ඉස්සරහින් දාගන්න. හරිනේ. තවත් හතරක් තියෙනවානේ. මෙන්න මෙහෙම. θ මෙතනින් θ කෝණයක් මැන්නොත් මේ කෝණය phi ඍණ θ
ඒ වගේම මෙතනින් තීටා කෝණයක් මැන්නොත් මේ කෝණය phi ධන තීටා මෙතනින් තීටා කෝණයක් මැන්නොත් මේ කෝණය phi ඍණ තීටා ඒ වගේම මෙන්න මේ සම්පූර්ණ කෝණය මේක 2යි phi ඍණ තීටා 2යි phi ධන තීටා ඔන්න ඔහොම හරිද එතකොට දැන් මේ පළවෙනි උත්පාදයට අදාළ කෝණය මම 2යි phi ධන තීටා එක ලියා ගන්නම් sin 2යි phi ධන තීටා ඒක පළවෙනි උත්පාදෙනේ tan 2යි phi ධන තීටා දෙවෙනි උත්පාදයට අදාළව තියෙන්නේ phi ඍණ තීටා එතකොට sin phi ඍණ තීටා cos phi ඍණ තීටා tan phi ඍණ තීටා එතන sin phi ධන තීටා cos phi ධන තීටා tan phi ධන තීටා මෙතන 2යි phi ඍණ තීටා sin 2යි phi ඍණ තීටා cos 2යි phi ඍණ තීටා tan 2යි phi ඍණ තීටා හරි නේද දැන් එතකොට මේ තියෙන x අක්ෂය මේ phi x අක්ෂය මේ දෙන්නම x අක්ෂය 2යි phi ඒ දෙන්නත් x අක්ෂය හරිනේ එහෙමනම් වෙන්නේ m අනුපාතයමයි එන්නේ sin නම් sin cos නම් cos tan නම් tan sin නම් sin cos නම් cos tan නම් tan sin නම් sin cos නම් cos tan නම් tan sin නම් sin cos නම් cos tan නම් tan ඔන්න කොහොමයි එන්නේ හරිද ඔය විදිහටයි එන්නේ ඊළඟට බලනවා අර කතාවම මේ කෝණේ තියෙන්නේ මොන වෘත්තපාදයකද එයාව දාලා තියෙන එක්කෙනාගේ ලකුණ ඒ වෘත්තපාදේ කවුද හරිද මේ කෝණේ තියෙන්නේ පළවෙනි වෘත්තපාදේ එයාව දාලා තියෙන්නේ sin පළවෙනි වෘත්තපාදේ sin දාන්න මේ තුන්දෙනාව දාලා ඉන්නේ පළවෙනි වෘත්තපාදේ නම් හරි ඊළඟ මේ කෝණේ දෙකේ sin දානයි මේ කෝණය දෙකේ cos ඍණයි දෙකේ tan ඍණයි මේක තුනේ sin ඍණයි තුනේ cos ඍණයි තුනේ tan ධනයි බලන්න ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා ඔහොම තමයි ඇවිල්ලා තියෙන්නේ හරි හතරේ sin ඍණයි හැබැයි හතරේ cos ධනයි හතරේ tan ඍණයි හරි ඊළඟට අතිවිශේෂ කෝණ තුනක් තියෙනවා මොනවාද sin ඍණ θ ඒක සමාන වෙනවා ඍණ වාරයක් sin θ cos ඍණ θ ඒක සමාන වෙනවා ධන cos θ ට tan ඍණ θ ඒක සමාන වෙනවා ඍණ වාරයක් tan θ මේක අතිවිශේෂයි ඒක නැතුව මුකුත් කරන්න බෑ හරිද මේ ඍණ කෝණ sin වල ඍණ කෝණය ඇතුළට ඇවිල්ලා තිබුත් ඒක එළියට එනවා හැබැයි cos වල ඍණ ලකුණක් කෝණය ඇතුළට ඇවිල්ලා තිබුණාට ඒක ඍණ එළියට එන්නේ නැහැ නිකම්ම cos θ වෙනවා tan වල ර්ණ ලකුණක් ඇවිල්ලා තිබ්බොත් ඍණ ලකුණ එළියට එනවා. පැහැදිලිද? ඒතර ඒක අතිවිශේෂ කතාවක්. ඒක තමයි අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ ගණන් හදනකොට. පැහැදිලිද? අනිත් කාරණේ තමයි දැන් මම මේ ඔයාලට මේක සාරාංශ කරලා පෙන්නුවා. ඔයාලට කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරා. දැන් ඕගොල්ලෝ මේ වගු දෙකක් තියෙනවා ත්‍රිකෝණමිතිය. හරි? ඕගොල්ලෝ වැඩි ගණන් ගන්න නැති. හැබැයි ඕගොල්ලන්ට ත්‍රිකෝණමිතිය පුරාම ඕනි වෙනවා. හරිද? එක තමයි අර මූලික කෝණ වල වගු. sin 45 ඒක. ඒකත් ඔයගොල්ලෝ ගණන් ගන්න නැහැ. ඔයාලට ඒක බෑ ඒ වුණාට. හරිද? පැහැදිලි නේද? ගොඩක් ගන්න බෑ. හරිද? ඒක දැන් ඒක අපි දන්නවා දෙකීම දන්නවා ඒක බෑ. හරිද? ඊළඟ මේක. මේ අමාරුයි. හරිද? නැතෝ මුකුත්ම කරන්න බෑ. තේරුණා නේද? හරි. එතකොට දැන් මොකක්ද මම කිව්වේ? 90 මාරු වෙනවා. ඒ කියන්නේ y අක්ෂයේ මාරු වෙනවා නම් ත්‍රිකෝණමිතික අනුපාතයේ මාරු වෙනවා. sin නම් cos වෙනවා, cos නම් sin වෙනවා, tan නම් cot වෙනවා. ඒ කෝණයේ තියෙන වෘත්තපාදයේ ලකුණ වලලා දාපු ඒ කෝණය තියෙන එක්කෙනාගේ ලකුණ ඉස්සරහට දා ගන්නවා. x අක්ෂයෙන් නම් මාරු වෙන්නේ එම අනුපාතයමයි. x අක්ෂයෙන් නම් මාරු වෙන්නේ එම අනුපාතයමයි. ඉන්නේ වෘත්තපාදයේ ලකුණ වල දා ගන්නවා. විශේෂ කෝණ තුනක් තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම sin ඍණ θ කියන්නේ ඍණ වාරයක් sin θ, cos ඍණ θ කියන්නේ නිකම්ම cos θ, tan ඍණ θ කියන්නේ ඍණ වාරයක්. හරි. දැන් මේක ඉතා වේගෙන් ලියා ගන්න. හරි. ගණන් හදන්න ඕනේ. ගණන් හදලා තමයි ඔයගොල්ලන්ට අද පාඩම නතර කරන්නේ. ඒක නිසා ටක් ගාලා ලියන්න.
එකක් මම කරනවා. ඔයාලට මේක නැවත අහන්න ඕන නම් මේක බලන්න ඕන නම් රෙකෝඩින් එක බලන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට හෙට වෙනකොට දාන්නේ. හරි.
මේක ලියාගෙන ඉවර නම් අපි මේ ගණන් ටික හදන්න පටන් ගමු. මම ඔයගලන්ට එකක් කියා දෙන්නම් මේ පළවෙනි ගාන කියා දෙන්නම් චුට්ටක් බලන්න හැමෝම මේකේ තියෙන්නේ cos ඍණ 330 දැන් ඔයගොල්ලෝ මේ જાති ගානක් හදනකොට ඔය පළවෙනියටම කරන්න ඕනේ වැඩේ තමයි මේ ඍණ කෝණය ඉවත් කරගන්න ඕනේ ඒ සඳහා පාවිච්චි කරන අපි ගාව කියන මෙන්න මේ සූත්‍ර තුන මොකක්ද sin ඍණ θ කියන්නේ ඍණ වාරයක් sin θ cos ඍණ θ කියන්නේ නිකම්ම cos θ tan ඍණ θ කියන්නේ කවුද ඍණ වාරයක් tan θ කියන සූත්‍ර තුන. ඒත් මම කිව්වේ ඒකයි අතිශයින් වැදගත් කියලා. හරියට ඒතර දැන් මොකද අපි කරන්නේ? ඒතර cos වල දින ලකුණක් ඇතුලේ තිබුණොත් ඒ කියන්නේ ඒක නැති වෙලා යනවා. ඒතර cos ඍණ 330 මට ලියා ගන්න පුළුවන් cos නිකන් 330 කියලා. ඊළඟට මට මේක කැමැති ක්‍රමයකට ලියා ගන්න පුළුවන් අර x අක්ෂයක් හෝ y අක්ෂයක් ඒ කියන්නේ අණුවේ ගුණාකාරයක් සම්බන්ධ වෙන විදිය. හරිනේ? ඒත් මම මේක ලියා ගන්නම් මෙහෙම 360 ඍණ 30යි කියලා. කැමති විදියකට එකතුවක් හෝ අඩු කිරීමක් හෝ මොකක් හරි විදියකට ලියා ගන්න පුළුවන්. හරිද? එහෙම ලියාගෙන ඉවරුනාට පස්සේ මම බලන්නේ මම මේ ලියාගත් එක්කෙනා ඉන්නවනේ මෙන්න මෙයා. එයා x අක්ෂයේද y අක්ෂයේද කියලා. නැත්නම් අණුවේ ඉරට්ටේ ගුණාකාරයද ඔත්තේ ගුණාකාරයද? අණුවේ ඔත්තේ නම් y අණුවේ ඉරට්ටේ නම් x. එතන 300ට කොහෙද තියෙන්නේ? 300ට තියෙන්නේ x අක්ෂය මේකනේ. ඒ මම මෙතන ලියාගත් එක්කෙනා x අක්ෂේ නම් මෙන්න මෙතන තියෙන කෝණෙත් එක්ක මේ අනුපාතයම ලියනවා. පැහැදිලිද මම කියන එක? මුලින්ම ඍණ කෝණය ඉවත් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන කෝණය අණුවේ ගුණාකාරයකින් අඩු වෙන හෝ එකතු වෙන විදිහට ලියා ගන්න. මේක 330 360 ඍණ 30 කියලා ලියා ගන්නත් පුළුවන්. ඕනනම් 270 දාන 60 කියලා ලියා ගන්නත් පුළුවන්. මම ක්‍රම දෙකකටම කියලා දෙන්නම්. එතකොට 360 ඍණ 30 කියලා ලියා ගත්තොත් මෙන්න මේ මෙතන ලියාගත්ත එක්කලා x අක්ෂයද y අක්ෂයද කියලා බලන්න. x අක්ෂය නම් මෙන්න මෙතන තියෙන කෝණෙත් එක්ක මේ අනුපාතෙම ලියන්න. හරිනේ? හරිනේ? මෙන්න මෙතන තියෙන කෝණෙත් එක්ක මෙතන ඍණ ලකුණ ගන්නෑ. එතන ධන වුණත් ඍණ වුණත් වැඩක් නැහැ. මෙන්න මෙතන තියෙන කෝණේ තියෙනවනේ. අන්නේ කෝණේ මේ අනුපාතය ලියනවා. මෙන්න මෙතන තියෙන x අක්ෂය නම්. මෙයා x අක්ෂය. හරිද? ඊට පස්සේ බලනවා මේ 330 නැත්නම් 360 වෙන 30 කියන්නේ කීවෙනි වෘත්තපාදේ කෝණයක්ද කියලා. 330 තියෙන්නේ මෙන්න මේතන. නේ? ඔය මෙතනනේ 330 තියෙන්නේ. ඒ කියන්නේ 4 වෙනි වෘත්තපාදේ.
හතරවෙනි වෘත්ත පාදේ තමයි තියෙන්නේ. හරිනේ. ඒතර මම බලනවා දැන් මේ ඇතුලේ තියෙන කෝණේ හතරවෙනි වෘත්ත පාදේ එකක්. මේ ඇතුලේ තියෙන කෝණේ හතරවෙනි වෘත්ත පාදේ නම් මෙන්න මෙයා දාගත්ත එක නෙමෙයි. මෙයා ඒ වෘත්ත පාදේ දානද නේද කියලා. ඒතර මම දන්නවා මේක හතරවෙනි වෘත්ත පාදේ cos හතරවෙනි වෘත්ත පාදේ දානයි. එහෙනම් ඔහොම එන්නේ. ඔය හතරවෙනි වෘත්ත පාදේ දානයි. එහෙනම් cos 30 තමයි උත්තරේ. කීයද එතකොට? මූල තුන බෙදීම 2යි. ඔන්න cos ඍණ 330 උත්තරේ. කීයද? මූල තුන බෙදීම 2යි. මම මේක අනිත් ක්‍රමයකට කියා දෙන්නම්. හරි. මෙහෙම කරන්නත් පුළුවන් ඕන. එතකොට cos ඍණ ටික නිකම්ම cos ටික වෙනවනේ කොහොමද? එතකොට ඒක ඍණ ලකුණ අයින් කරගන්න. එතකොට cos 330ම තමයි. ඊළඟට මම මේක ලියා ගන්නවා cos 270 ධන 60යි කියලා. 270 ධන 60ත් 330යි නේ. එතකොට 270 කියන්නේ හැබැයි කොහෙද? මෙන්න මෙතන. ඒ කියන්නේ කොතනද? y අක්ෂය. එතකොට මේ තියෙන y අක්ෂය. හරි. මේ තියෙන්නේ y අක්ෂය. එතකොට y අක්ෂය නම් මෙතන තියෙන්නේ මේ කෝණෙත් එක්ක cos නෙමෙයි ලියන්නේ. කවුද ලියන්නේ? මේ කෝණෙත් එක්ක sin ලියන්නේ. එතකොට sin 60යි. ඒ කෝණෙත් එක්ක ලියන්නේ sin. හරි නේද? sin 60. ඊළඟට බලනවා මේ සම්පූර්ණ කෝණෙම තියෙන වෘත්ත පාදේ 270 330ම තමයි. ඒ 330 තියෙන්නේ කී වෙනි වෘත්ත පාදේද? හතරවෙනි වෘත්ත පාදේ. හතරවෙනි වෘත්ත මේ සම්පූර්ණ කෝණෙම ගත්තොත් ඒක තියෙන්නේ හතරවෙනි වෘත්ත පාදේ. හතරවෙනි වෘත්ත පාදේ මෙන්න මෙයා දාලා දෙන්නද කියලා බලනවා. අපේක නෙවෙයි. මේ කෝණේ දාලා තියෙන කෙනෙක් ඉන්නවනේ. මේ කෝණේ දාලා තියෙන කාටද? cosට. මේ කෝණේ දාලා තියෙන කෙනා එම වෘත්ත පාදේ දාලා දෙන්නද කියලා බලන්න. එතකොට මේක හතරවෙනි වෘත්ත පාදේ හතරවෙනි වෘත්ත පාදේ cos දානයි. එහෙනම් මෙතන ඉස්සරහට දාගන්නේ දාන්න ලකුණ. හරිනේ. මේ කෝණේ දාලා මේකත් හතරේ cos දානයි. ඔය දාන්න ලකුණ. මේ කෝණේ හතරේ cos දානයි. එහෙම නැත්නම් මේ ආපු එක්කෙනා sin cos කියලා බලන්නේ නැහැ. හරිනේ. එතකොට මොකද වෙන්නේ? දාන එන්නේ sin 60 කියන්නේ තායි කීයද? මූල තුන බෙදීම දෙකම තමයි. ඒතර එකම උත්තරේ තමයි එන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒතර මේ විදිහට හැදුවත් එන්නේ මූල තුන බෙදීම 2යි. මේ විදිහට හැදුවත් එන්නේ මූල තුන බෙදීම 2යි. හරි මේ විදිහට මම මොනවද කරන්න ඕනේ? පියවර දෙකක් අනුගමනය කරන්න. පළවෙනි පියවර තමයි ඍණ කෝණයක් තිබොත් ඒක ඉවත් කරගන්න. ඒ සඳහා පාවිච්චි කරන්නේ මේ සූත්‍ර තුන. ඊළඟට ඔයගොල්ලෝ ගන්න තියෙන කෝණය 90 ගුණාකාරයකින් අඩු වෙන හෝ එකතු වෙන විදිහට ලියා ගන්න ඕනේ. කොහොමද 90 මේ තියෙන 94 වෙනි ගුණාකාරයෙන් ඒකෙන් 30ක් අඩු වෙන විදිහට ලියමු. 360. ඊට පස්සේ මේ ලියාගත්ත එක්කෙනා x අක්ෂයේද y අක්ෂයේද කියලා බලනවා. x අක්ෂය නම් මේ කෝණෙත් එක්ක එම අනුපාතයමයි ලියන්නේ. මෙතන තියෙන අඩු වෙන එකතු වෙන එක බලන්නේ නැහැ. මේ කෝණෙත් එක්ක එම අනුපාතයමයි ලියන්නේ. හරිද? ඊට පස්සේ බලනවා මේ ඇතුලේ තියෙන සම්පූර්ණ කෝණයම කී වෙනි වෘත්ත පාදයේ තියෙන්නේ මෙයාගේ ලකුණ බලලා ඉස්සරහට දාගන්න. මෙහෙම ලියුවොත් 90 ගුණාකාරයක් ඒ කියන්නේ y අක්ෂය. ඒතර y අක්ෂය නම් මෙතන තියෙන්නේ මේ කෝණෙත් එක්ක cos වෙනකොට කියන්නේ sin. මේ කෝණෙත් එක්ක sin. ඊළඟ මේ කෝණේ තියෙන වෘත්ත පාදේ බලනවා ඒකේ මෙයාගේ ලකුණ බලලා දාගන්න. පැහැදිලිද කියලා හිතනවා. පැහැදිලිද අපි තව ගණන් කීපයක් හදමු. ඒතකොට වලට කොහොමද මේක පැහැදිලි වෙන්නේ. හරි. එපට.
මම ඊළඟ එකත් ඔයගලන්ට හදලා පෙන්නන්න අංක 2 කීපයක් හදලා බලන්න මේක පුළුවන් නේද ඈ කොහොමද කරන්නේ අංක 2 cosec ඍණ 360 එතකොට අපි cosec දන්නේම නැහැනේ අපි කරන්නේ cosec අයින් කරනවා ඒ කියන්නේ අපි ලියා ගන්නවා මේක මෙහෙම එකකට sin ඍණ 360 කියලා හැබැයි මතක තියාගන්න සමහරක් අය මෙන්න මේ වගේ වැරදි කරනවා cosec θ එකයට sin මෙන්න මෙහෙම θ ලියනවා එහෙම වෙන්නේ නැහැ θ අහකට වෙන්න බෑ ත්‍රිකෝණමිතික අනුපාතයක් වෙනමයි කෝණයක් වෙනමයි කවදාවත් තියෙන්නේ නැහැ ත්‍රිකෝණමිතික අනුපාතත් එක්ක විතරයි කෝණ තියෙන්නේ ඔහොම තියෙන්නේ right එහෙම නැතුව cosec θ එකයට sin θ අහකට වෙන්නේ නැහැ හරිනේ cosec θ කියන්නේ එකයට sin θ ඊළඟට මම අර නීති තුන පාවිච්චි කරනවා ඍණ ඉවත් කරන්න එපා ඒතර sin ඍණ θ කවුද ඍණ වාරයක් sin θ මට මේක මෙහෙම ලියා ගන්න පුළුවන් ඊළඟට කැමති නම් මට මෙහෙම කරන්න පුළුවන් 360 කියන්නේ කොතන තියෙන අගයක්ද මෙන්න මෙතන ඒ කියන්නේ කීයටයි 360 කියන්නේ නැවත බිඳුවමයි අර 360 කියන්නේ නැවත කීයද බිඳුවමයි එතන මට 360 වෙනකොට බිඳුව කෙලින්ම දාගන්න පුළුවන් 360 වෙනකොට කෙලින්ම බිඳුව දාගන්න පුළුවන් එතකොට එන්නේ sin බිඳුව එතන ඍණ වාරයක් sin බිඳුව එන්නේ එතන sin බිඳුව කියන්නේ කීයද sin බිඳුව කියන්නේ බිඳුවමයි. ඒතර ඍණ වාරයක් බිඳුව බිඳුවයි. ඒතර අපි දන්නවා එකයට බිඳුව මොකක්ද? අර්ථ නොදැක්වේ. අපි කතා කරලා කොහොම එකක් ආවොත් අපි ඒකට කියන්නේ cosec ඍණ 360 අර්ථ දක්වන්නේ නැහැ. අර්ථ නොදැක්වේ. පැහැදිලිද? ඒක අර්ථ නොදැක්වේ. හරි. ඊළඟට තුන්වෙනි එක බලමුකෝ. දැන් තුන්වෙනි එකෙත් ඔයගලන්ට ඕන නම් මේක රේඩියන් වලින්ම තියාගෙන ගාන හදන්නත් තමයි ඔයගලගේ පහසුව සඳහා මේක අංශක වලට පරිවර්තනය කරලා ගන්නම්. ඒතකොට ඔයගලන්ට ලේසිනේ. හරි. එතකොට cot කීයද? මෙතන 5 බෙදීම 3 ඒවා පහක් තියෙන්නේ. එතන 5 බෙදීම 3 කියන්නේ 60යි 60 වරක් 5 කීයද? 300යි. හරිනේ cot ඍණ 300. එතන cot ලියා ගන්නවා මොකක් කියලාද? 1ට tan කියලා. දැන් හොඳට බලන්න ඈ. එතන tan වල නීතියමයි tan වල ඍණ කෝණයක් આવොත් tan ඍණ θ tan වල ඍණ ලකුණ එළියට එනවා. එහෙනම් ඍණ ලකුණ පිටට එනවා. දැන් බලන්න. දැන් ඊළඟට මම කරන්නේ මේ 300 ලියා ගන්නවා අර හැරෙන කෝණෙකින්. අට ලියන්න පුළුවන් මේක 360 ඍණ 60යි කියලා. 360 ඍණ 60යි කියලා. එතකොට මෙතන තියෙන්න ඕනේ 90 ගුණාකාරයක්. අනිවාර්යයෙන්ම එහෙම තමයි. එතන මෙතන තියෙන 90 ගුණාකාරයේ ඉරට්ටේ නම්
මේ අනුපාතයමයි මේ කෝණෙත් එක්ක එන්නේ. එතකොට කීයද එන්නේ? tan 60. හැබැයි මේ කෝණේ තියෙන වෘත්තපාතය බලන්න ඕනේ. 300නේ. මම මේ හදාගෙන ආවේ 300 නෙමෙයි. 300 තියෙන්නේ 4. right? 4 වෘත්තපාතේ tan ඍණයි. මේ ඍණ ලකුණ නෙවෙයි. ඒක මුල ඉඳන් ආපු ඍණ ලකුණ. මේ ඒකට වඩා පුත් කරන්න බෑ. මෙන්න මේ දැන් මේකට ලියන්නේ දැන් 360 නිසා tan වල ලියනවා මේ කෝණෙත් එක්ක. ඊළඟට මේ කෝණේ 4 tan ඍණයි. ඒක තව ඍණ ලකුණක් එනවා. මෙන්න. හරිද? පැහැදිලිද? මේ එළියට ආපු ඍණ ලකුණ ගැන හිතන්න යන්න එපා. ඒක එහෙම තියෙනවා පිටිපස්සේ. මෙතන හිතන්නේ මේ කෝණේ ඉරට්ට නම් 90 මෙයයිමයි ලියන්නේ. හරිනේ? ඊළඟ මේ කෝණේ තියෙන වෘත්තපාතය බලලා ඒකේ ලකුණ, ඒකේ මෙයාගේ ලකුණ දාගන්නවා ඉස්සරහට. ඒකේ මෙයාගේ ලකුණ. හරිනේ? පැහැදිලිද? ඒතර මේ කෝණේ තියෙන 4 tan ඍණයි ඍණ ලකුණ. ඍණ ලකුණක් තියෙනවා. ඒතර ඍණ ධන වෙනවා. ඒතර 1ට tan 60යි. හරි? මම දන්නවා tan 60යි කියන්නේ කීයද? මූල 3යි. එහෙනම් උත්තරේ එන්නේ කීයයි කියලාද? 1ට මූල 3යි කියලා. උත්තරේ එන්නේ 1ට මූල 3යි. නේද? මම ඊළඟ එකක් හදලා පෙන්නන්න යන්නේ. 4 tan sec 17යි 5 බෙදීම 4යි. ඒතර මේකෙන් එන්නේ sec කෝණය එන්නේ කීයද? 5 බෙදීම 4 ඒවා 17ක් 450යි 6ක් 90යි 16ක් කියන්නේ 8 වරක් දෙකනේ. ඒවා 8ක් කියන්නේ 765 නේ. 765යි.
දැන් මුලින්ම කරන්නේ මොකද්ද? ඒක cos කියලා ලියා ගන්න. අයිතර සරල ගන්න නේද? දැන් මොකද කරන්නේ? මේක අණුවේ ගුණාකාරයක් විදිහට ලියා ගන්න. එතකොට මට මේක ලියා ගන්න පුළුවන් 720 ධන 45 කියලා. ඊළඟට බලන්නේ මේ අණුවේ ගුණාකාරය මෙන්න මෙතන දැන් මම ලියාගත්ත එක්කෙනා x අක්ෂයද y අක්ෂයද කියලා. කියන අණුවේ ඉරට්ටේද අණුවේ ඔත්තේද කියලා. හරිද? ඒතර මේ තියෙන අණුවේ ඉරට්ටේනේ. 820 කියන්නේ අණුවේ ඉරට්ටේනේ නේද? ඒතර අණුවේ ඉරට්ටේ නම් එම අනුපාතයමයි එන්නේ. ඊළඟට බලනවා මේ කෝණේ තියෙන වෘත්තපාදය 865. 720 කියන්නේ මෙතනනේ. ඒ කියන්නේ පළවෙනි වෘත්තපාදය. ඒතර පළවෙනි වෘත්තපාදයේ cos ධනයි එනම් මෙතනට එන්නේ ධනම තමයි. හරි. ඒ කියන්නේ ඔයගලන්ට එන්නේ 1යට cos 45 කියන්නේ 1යට මූල 2යි. මූල 2 උඩට යනවා. ඒතර උත්තරේ එන්නේ කීයද කියලා. මූල 2යි. ඒතර මෙන්න මෙතන තියෙන කෝණේ තමයි හදාගන්න. අණුවේ ගුණාකාරයක්. නේ? ඒක හැබැයි මෙතන තියෙන මේ එහා පැත්තට වැටෙන කෝණේ මහා කෝණයක් විදිහට හදාගන්න එපා ඈ. මේක සුළු කෝණයක් විදිහට හදාගන්න. මේක ලොකු තව 90ට වඩා වැඩි කෝණයක් විදිහට හදාගන්න එපා. හරි ඒතර ඔයගලන්ට තව ටිකක් වැඩි අමාරු වෙනවා. ආයි දෙපාරක් ලියන්න වෙනවා. ඒත් හදන්න පුළුවන්. ආයි ලියන්න. හරි ඊට වඩා හොඳයි මේ සුළු කෝණයක් වෙන විදිහට හදාගන්න මේක හැම වෙලාවෙම. අතන අණුවේ ගුණාකාරයකුයි මෙතන සුළු කෝණයකුයි. ඊට පස්සේ බලන්න මේ අණුවේ ගුණාකාරය ඉරට්ට නම් මේ අනුපාතයත් එක්ක එයාමයි දෙන්නේ. හරිද? හැම වෙලාවෙම මෙහෙම කරන්නත් පුළුවන් ඕන. අණුවේ ගුණාකාරය ඉරට්ට වෙන විදිහටම හදන්නත් පුළුවන්. නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඔත්තේ වුණොත් cos නම් sin වෙනවා. ඊළඟ මේ කෝණේ තියෙන වෘත්තපාදේ බලලා මෙයාගේ ලකුණ බලලා ඉස්සරහට දාගන්න. වැඩ දෙකයි තියෙන්නේ. මේ වැඩ දෙක හරියට කරොත් හරි. මේක අණුවේ ගුණාකාරයක් විදිහට ලියා ගන්නවා. ඊට පස්සේ ඉරට්ට නම් ඒක එම අනුපාතයෙන් ලියනවා. ඔත්තේ නම් මාරු කරලා ලියනවා. මේ කෝණයේ තියෙන වෘත්තපාදේ බලලා එයාගේ ලකුණ ඒ වෘත්තපාදේ මෙයාගේ ලකුණ දාගන්නවා. ඔච්චරයි. මම පස්වෙනි එකක් හදලා පෙන්නනවා බලන්න. sec ඍණ 1575. දැන් මෙහෙම ආව කියලා බය වෙන්නේ නැහැ. හරි. ඒක cos ඍණ 1575 නේ sec කියන්නේ. ඒක cos වලදී මොකද්ද වෙන්නේ? cos ඍණ θ නිකම්ම cos θ. ඒක මොකද්ද වෙන්නේ මේ කෝණය වේලා තමයි. ඊළඟට මම බලනවා 1575 කොහෙද තියෙන්නේ කියලා. එච්චරයි කරන්නේ. හරි ඒක මම ප්‍රමණය කර කර බලනවා. 360යි 820යි 1080යි 1440යි මෙතන නේද 1440. තව 90ක් එකතු කරොත් 1530යි. 1575 තියෙන්නේ මේ හරියට. 1530 ගන්නම් මම මොකක්ද? හැරෙන තන විදිය. එතකොට එන්නේ cos 1530 ධන 45. හරිනේ. 1530 කියන්නේ හැබැයි y අක්ෂෙ මේ අණුවේ ඔත්තේ ගුණාකාරය. එතකොට cos නම් එන්නේ කවුද? cos නම් එන්නේ sin.
හරි මේක 90 ඔත්තේ එහෙනම් මේ අනුපාතෙත් එක්ක cos නෙමෙයි එන්නේ sin ඊළඟ මේ කෝණේ තියෙන වෘත්ත පාදේ මොකද්ද දෙකනේ මේක ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ දෙකේ දෙවෙනි වෘත්ත පාදේ cos දාන දෙන විදිහට බලන්න මේක ආපු එක නෙමෙයි ඒත් දෙවෙනි වෘත්ත පාදේ cos ඍණයි ඒ නිසා ඉස්සරහට මොකක් වෙනවද ඍණ ලකුණක් එනවා පැහැදිලිද දෙවෙනි වෘත්ත පාදේ මේ කෝණේ තියෙන දෙකේ cos ඍණයි ඉස්සරහට ඍණ ලකුණක් එනවා පැහැදිලිද හරි ඒතර ඔයාලට එන්නේ ऋण 1ට මූල 2යි. එතකොට මේක උඩට යනවා. ඒතර උත්තරේ ඉන්නේ ඍණ මූල 2යි. ඔන්න ඔකයි කරන්නේ. හරි. හරි නේද? එහෙනම් ඔයාලට මේ ටික දැන් හදාගන්න පුළුවන් ලේසියෙන් නේද? ඒ ටික ලේසියෙන් හදාගන්න පුළුවන් ඒවනේ. හරි එහෙනම් ඔයාලට ඒ ටික ලේසියෙන් හදාගන්න. හැබැයි මතක තියාගන්න මේ ඔයගොල්ලෝ මේක අතාරින්න බෑ ඔයගොල්ලන්ට මේක අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඒකට හේතුව මේ මොනවාද? පස්තර ඊළඟට අපි පස්තර දැන් සර්වසාමිකේ දැන් ඔය ගොඩක් අය හිතන් ඉන්නේ ත්‍රිකෝණමිතියේ තියෙන සර්වසාමි මම හෙට පටන් ගන්නවා ඈ. සර්වසාමි හෙට ඔයගොල්ලන්ට තියෙනවනේ කමෙන්ට්ස් එකක්. ඒකෙදි මම හෙට සර්වසාමි පටන් ගන්නවා. හරි. එතකොට සරසම විතරයි කියලා. සරසම විතර නෙමෙයි. ආයි ප්‍රස්තාර දෙන්න ඕනේ. ආයි සමීකරණ විසඳන්න ඕනේ. ආයි ප්‍රතිලෝම ශිත ගැන කතා කරන්න ඕනේ. ආයි සයින් සූත්‍රය කොස් සූත්‍රය ගැන කතා කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේ ඔක්කොටම මේක තමයි ඕනේ වෙන સિદ્ધාන්තය. මේක හරියටම දැනගෙන ඉන්න ඕනේ ඕගොල්ලෝ. හරි ඒක නිසා මේක හොඳට මහන්සිලා හදාගන්න. හරි. එහෙනම් අපි අද කතා කරමු. වීඩියෝ එක ඕන නම් මම ගොඩක් වෙලාවට අද අවශ්‍ය වෙනකොට ඕනනම් වීඩියෝ එක දාන්නම්. මම දුලන්ජලි මිස්ක දානවා. එතකොට දුලන්ජලි මිස්කින් ඔයගොල්ලෝ මොන කරගන්න මිස් දායි ගෲප් එකට. හරි.